වැඩමුවා වදාළ මහා සංඝරත්නයෙන් අවසරයි ආයුබෝවන් සුපුරුදු පරිදි මිල්ටන් කීන්ස් විහාරස්ථානයේ මූලිකව පවත්වාගෙන යන අපේ දහම් සිසිල වැඩසටහනේ 53 වෙනි කොටසයි බොහොම සතුටු මේ වගේ ලොකු ගානක් කියන්න හම්බ වෙනාට බොහොම අපි කවුරු කවගේ මහන්සිලා මේ කරන වැඩසටහන අද අපේ දායකත්වය දරන්නේ බොහොම විහාරස්ථානයට බොහොම ළඟින් ආශ්‍රය කරන බොහොම අපිට මේ උදව් එහෙම කරන දෙපළක් ඒ තමයි ඩොක්ටර් ශාමලා බණ්ඩාරනායක සහ ඩොක්ටර් අනුර ලීනගේ සහ ඒ පුතණුවන් මිස්ටර් චිරන්තක ලීනගේ ඒවලා තියෙන අපිට මේ අනුමෝදනාව මම කියවන්නගේ ලියලා තියෙන විදිහට they would like all the merits and blessings from this Dhammadana to be shared amongst the Vihara community and with everyone affected by the pandemic in the UK, Sri Lanka and worldwide. සියලු සත්‍යයන්ටම සෙත් පතන විදිහට සබ්බේ සත්තා භවන්තු සුඛිතාත්තා කියලා කියනවා. බොහොම පිං අපේ ධර්ම දේශන මේ අපේ වැඩසටහනට දායකත්වයෙන් දැරීම සඳහා. එතකොට අද මේ දහම් සිසිල වැඩසටහනේ තරමක වෙනසක් තියෙනවා. ඒ කියන්නේ අපි දකින්න ඇති WhatsApp message එකේ එහෙම අපි මාතෘකාවක් දැම්මේ නැහැ. නමුත් ධම්ම සාකච්ඡා කියලා තමයි ඒක ඉදිරිපත් කරන්නේ. ඒ කියන්නේ ඒ වගේම ධර්ම සාකච්ඡාවක් තමයි අපි ගෙනියන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකට අපි අපේ මේ දායක සභාවේ වගේ එහෙම ඉන්න දෙතුන් දෙනෙක් සූදානම් වෙලා කියන්නේ මමයි තව දෙන්නෙක් හරි තුන් දෙනෙක් හරි සූදානම් වෙලා ඉන්නවා. නමුත් අපි බලාපොරොත්තු වෙනවා ඒ අය විතරක් නෙවෙයි අපේ එකමුතු වෙලා ඉන්න මේ සියලුම දෙනාම ඒ සාකච්ඡාවට සහභාගී වෙයි කියලා. මොකද ඒකේ විශාල වැදගත්කමක් තියෙනවා. ඒ ඇත්ත වශයෙන්ම අපේ සාකච්ඡාවේ මාතෘකාවත් වෙනුවේ අපි මුලින්ම පටන් ගන්නේ අපේ ගිය සුමානේ අන්තිම දහම් සිසිල 52 වෙනි කොටසේ පටන් ගත්තු ඒ මාතෘකාව තවදුරටත් අරගෙන යන්න අපි ධර්මයෙන් අපි පරිපූර්ණ ප්‍රයෝජනය ගන්නේ කොහොමද කියලා අපිට ඒ ගැනයි මාතෘකාවෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම ධර්ම සාකච්ඡා වගේම තව සුළු අමතර අයිටම් එකක් තියෙනවා අපේ ඇජෙන්ඩා එකේ. ඒක යෙදීමට අපි හේතු වුණේ විශාල වැදගත් අපේ ඒක සම්පූර්ණයෙන් මේ දවස්වල පැතිරෙන මේ ලංකාවේ තියෙන නෙමෙයි ලෝකේ පුරාම තියෙන මේ කොවිඩ් තත්ත්වයටත් බොහොම ළඟ ඒකට කනෙක්ටඩ් දෙයක්. ඒ ගැන මම වැඩි විස්තර කියන්නම්. ඒ තවත් අපේ බොහෝම මේ හිතවත් ලංකාවේ ඉන්න බොහෝම අති මේ වැදගත් කොළඹ මහරෝහලත් එක්ක සම්බන්ධ ව්‍යාපාරයක් ගැන තමයි හැමෝටම දැනුවත් කරන්න හදන්නේ. මම ඒකත් ඒ වැඩේටත් යොමු කරනවා. ඉස්සෙල්ලාම අපේ මේ සාකච්ඡාව පටන් ගැනීමට කලින් සුළු වෙලාවක් අරගෙන ඒ ගැන විස්තර හැමෝටම කියලා දෙන්න බලාපොරොත්තුව. හොඳයි, අපිට සුපුරුදු පරිදි අපේ ස්වාමීන් වහන්සේලා තුන් දෙනා බොහොම ගෞරවයෙන් පිළිගන්නවා අපේ දාතෝ ඩොක්ටර් සුමනසිරි of Singapore and Malaysia. Welcome හාමුදුරනේ. එතනින් ගියාම අපේ සුපුරුදු මාතර දික්වැල්ලේ වැවරු කන්නල බුදුරජ මහා විහාර විද්‍යාතුංග පිරිවෙනේ හිටපු ශාස්ත්‍රපති අපේ දික්වැල්ලේ සීල සුමන නායක ස්වාමීන් වහන්සේ බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. එතනින් ගියාම අපේ ලෙක්චර් ධර්මකේතනේ සහ මිල්ටන් කීන්ස් විහාර ස්ථානයේ අධිපති අපේ අකුරුල සමිත ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේලා තුන්නාම බොහොම ගෞරවයෙන් අපි
ආරාධනා කරනවා අපිට ධර්ම කාරණා ගැන මේ දැනුවත් කරන්න. තෙරුවන් සරණයි සියලු දෙනාටම. Good evening all. Namo Buddhaya. Warm welcome to our regular Sunday evening Daham Sisila program, Dhamma Dana program. Even though it is regular program, this month is very special to all of us. So we all are lined up in practice to celebrate the Vesak month, which is the most significant month for all of us as Buddhists, to commemorate the birth, enlightenment, and great passing away of the Lord Buddha during this month of Vesak. During that month of Vesak, we take extra effort in the midst of our busy schedules, very engaged lives, take extra effort to practice the teachings of the Dhamma, listen to more of the Dhamma, create opportunities to discuss the Dhamma. In addition, it is our new year as Buddhists, so therefore we need to celebrate it with some special arrangements in the households, maybe putting a flag, decorating the house, putting some lights, and so forth. As Buddhists, we need to bring up that pride, that sense of celebration, which also has a great impact in our family unity, family together, and extend that unity, togetherness into the community as well. When we change our household and even our lives with practicing even some Amisa Puja, which means putting some light and flag and or making a lantern and decorating, it gives joy to us and brings everyone in the family together to do it. And when others see that, it brings joy into their house. When we think of the life of the Buddha, birth of the Buddha is a joy to the whole universe. So therefore, let us line up together to practice the teachings, especially during this month of Vesak. All throughout the world are coming together to celebrate it. During this Vesak month, today we are going into the third week of the Vesak month. This month has 5 weeks. If you would like to sponsor forthcoming programs, we have every Sunday evening Dhamma program. Also, we have the full moon days for program. If you would like to participate into that, is very special. In few minutes time, our Dr. Ajit De Silva would also explain an opportunity for you to practice the Dana during this Vesak month. It was really a sad situation in all over the world, particularly in Sri Lanka, due to this unprecedented, the huge rise of coronavirus situation. In the circumstances of the livelihood in Sri Lanka, things are very difficult. So therefore, most of the people who are living by their means on everyday work, to get them into restrictions like lockdowns without having any external support would be extremely difficult. We all know how it is, as we have already gone through, despite some facilities in this country. Having taken that particularly into the thoughts, today sponsors wanted to bring the blessings to that situation in Sri Lanka, in UK, and all throughout the world. So today the sponsors sponsoring this Dhamma Dana program as a blessing and merits to those who are affected with coronavirus pandemic situation in Sri Lanka, in UK,
and all throughout the world. Dr. Shamala Bandaranayake, Dr. Anura Liyanage, their son, Mr. Chirantaka and family, sponsoring this Dhammadana today with the aspiration, may this Dhammadana merits and blessings be with all in the Vihara community and everyone of their family and relatives, particularly those who are very difficult way affected by this corona pandemic, and may they all be well, happy, and released from all suffering, be safe, and receive all the necessities to take care of themselves to come out of this difficult situation. So their sole aspiration of this program is to wish them all good health, protection, longevity, and safety. May Dr. Shamala Bandaranayake, Dr. Aruna Liyanage, and also their son, Mr. Chirantaka, and family be well, happy, and peaceful. Wishing you all the good health and happiness. Let us observe the 5 precepts and pay short homage during this month of Vesak to come us together as a temple community. And then we would have a short reflection by our venerables. After that, I will pass on to our Dr. Ajit De Silva and the group of Dhamma sharers to continue with the enriching our understanding during this month of Vesak. Sadhu, sadhu, sadhu. Please say Namo Tassa to observe, administer the 5 precepts. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Buddhang saranang gacchami. Buddhang saranang gacchami. Dhammang saranang gacchami. Dhammang saranang gacchami. Sanghang saranang gacchami. Sanghang saranang gacchami. Dutiyampi buddhang saranang gacchami. Yampi buddhang saranang gacchami. Dutiyampi dhammang saranang gacchami. Yampi dhammang saranang gacchami. Dutiyampi sanghang saranang gacchami. Yampi sanghang saranang gacchami. Tatiyampi buddhang saranang gacchami. Tatyampi buddhang saranang gacchami. Tatiyampi dhammang saranang gacchami. Tatyampi dhammang saranang gacchami. Tatiyampi sanghang saranang gacchami. Tatyampi sanghang saranang gacchami. Anatipata veramani sikkhapadang samadhiyami. Pānātipātā veramani sikkhapadang samadhiyami. Adinnādāna veramani sikkhapadang samadhiyami. Adinnādāna veramani sikkhapadang samadhiyami. Kāmesu micchācārā veramani sikkhapadang samadhiyami. Kāmesu miccācārā veramani sikkhapadang samadhiyami. Musāvādā veramani sikkhapadang samadhiyami. Musāvādā veramani sikkhapadang samadhiyami. Surāmēraya majjapamā daṭṭhānā veramani sikkhapadang samadhiyami. Surāmēraya majjapamā daṭṭhānā veramani sikkhapadang samadhiyami.
Sadhu. Sadhu, sadhu. Let us take our palms together and also hands and minds together to pay our respect and homage to the Buddha, Dhamma, Sangha. May those blessings be with you all for the good health, protection, and all to in the whole universe. Bearing this in our heart, let us pay our homage to the Buddha, Dhamma, Sangha together. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Itipiso bhagava arahang samma sambuddho vijjācarana sampanno sugato lokavidu anuttaro purisa dhamma sarati satta deva manussanam buddho bhagavati swakato bhagavata dhammo sandindiko akaliko ehipassiko opanayiko paccattam veditambo viññoiti Patipanno bhagavato sāvaka sangho Ujjupatipanno bhagavato sāvaka sangho Nyāya patipanno bhagavato sāvaka sangho Sāmici patipanno bhagavato sāvaka sangho yatidang cattari purisa yugani atta purisa puggala esa bhagavato sāvaka sangho ahuneyo pahuneyo dakhineyo anjali karaniyo anuttarang puññat kettang lokassati vandami cetiyang sabbang sabbatane supatinditam saririka dhatu mahabodhim buddharupam sakalam sada yassa mule nisingnova sambari vijayang panto sabbang yutang santavandetam bodhipadakam ime ete mahabodhi lokanatena pujita ahang pite namassami bodhiraja namantute ganasarappaditena dīpena tamadamsina tilokadīpang sambuddham pujayami tamonudam kāyena vācā cittena pamadena maya katam acchayang kamami bante buripanya tathāgata kāyena vācā cittena pamadena maya katam acchayang kamami dhamma sandindika akalika kāyena vācā cittena pamadena maya
කතං අච්චයං කමමේ සංඝ සුපටිපන්න අනුන්දර ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති ධම්මේ ඥාතිනං හෝතු සුඛිතා උන්තු ඥාතයෝ ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා උන්තු ඥාතයෝ ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා උන්තු ඥාතයෝ සාදු 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 අයිබෝවන් මම මේක එහෙනම් ඉංග්‍රීසියෙන්ම කරන්නම් මම මන්තන් භාෂ දෙකකින්ම කතා කරයි ඒකට කරදර යන්න සමා වෙන්න අද ඒ පළවෙනි කොටස අර ලංකාවට සම්බන්ධ ආයතනයක් ගැන කියනවා කියපු එක so I am referring to an organization called the Hospital Services Council in Sri Lanka. Now, this Hospital Services Council is based at the our main national, our general national Sri Lanka National Hospital, which is, as everybody knows, at the junction near Union Place and Ward Place, you know, the main area, Aswat to Handigenege. එතන තියෙන අපේ ඒ ස්පිරිතාලේ හොස්පිටල් එක ඇතුලේ බොහෝම පොඩි පන්සලක් වගේ තියෙනවා පන්සලක් කියන්නේ එතන ඒ ස්වාමීන් වහන්සේ වැඩ සිටින තැන ඒ ස්වාමීන් වහන්සේ තමයි මේ රාජකීය පඬිත රාජවැල්ලේ සුබූති ස්වාමීන් වහන්සේ as I say there, I have known him for nearly 30 years now. First, just to mention that he as a very Hamdro in his 20s was at Amaravati. When we went there, we saw him and spoke to him, got to know him. I think this must have been the late 80s or something. And I have had a very good relationship with the Hamdro whenever we meet and visit him in Sri Lanka. And he is the director of the Hospital Services Council of Sri Lanka. Now, why is this based in the inside the hospital is that all the operations at the moment, you will get to hear about this more in the 2 video clips. It is a long-standing institution registered as in 1984. So I think without me spending a lot more time explaining this, I have got 2 video clips. The first one has been the Hamdro has been extremely active since the 80s. So his main activity is he promotes the council in various countries and getting people to supply hospital equipment, especially the used equipment from UK and other countries, and they are being donated to the various wards. I have personally attended couple of those ceremonies where all the head nurses and everybody will come and ceremoniously take over the equipment is handed over. So everything that is sent goes straight into the hospital.
So let me, Arosha, if we play the first clip, that will provide some. Now this is done by the people in America. They have already formed Hospital Services Support Foundation here in the US, and this particular video is has been produced by them, which explains. Life is a journey which takes twists and turns but moves on. On some days, dark clouds of pain and sorrow loom. On some days, rays of merriment and joy embrace. Still the wheel of destiny turns. Someone once said, health is wealth, yet illness is a universal truth, most feared of. It may conquer you, me, and all living beings. The most venerable Panvila Vipassithero, a Theravada Buddhist monk, observed the pain and suffering of patients who come to the National Hospital. The Venerable Thero sowed the seeds to establish the Hospital Services Council in 1962. In 1984, the government of Sri Lanka commended these services provided by declaring the Hospital Services Council a charitable organization. The supreme goal of the Hospital Services Council is well-being and welfare of the public. The Hospital Services Council provides services which relieve patients, their guardians, as well as staff members of the National Hospital alike. It provides financial, educational, social and cultural needs of the patients and members of the staff, donating goods and medical equipment to the patients who need the assistance most, facilitating guardians of patients and providing financial assistance to needy patients for treatment. More than 24,000 visitors enter the National Hospital premises daily. Inclusive of all of them, the total number of people who use facilities daily is about 42,000. The National Hospital in Sri Lanka is a pioneer in the world, which provides free health services to the public. Day by day, the population grows, so do their needs. Health is one of their prime concerns. The government of Sri Lanka is always dedicated to provide the best it can. Still, there are barriers that exist that even the government cannot manage on its own. The righteous conduct of the Hospital Services Council comforts all, the medical staff, the patients, and overall the public. The mind is the forerunner of all good and evil. If the mind is pure, the deed is pure. If the mind is evil, so is the deed. The Hospital Services Council also focuses on the spiritual development of patients and members of the medical teams alike. A pure mind will certainly heal the body, and so will the society. This is a presentation. පොඩ්ඩක් ඒක මැද හරි උත්තර දාන්න. During the long journey of the Hospital Services Council, the donations received have not been misused. Every act is transparent and verifiable. In respect of all donations and contributions, cash or otherwise, records are maintained and receipts are promptly issued. For disbursements, if by check, 2 signatures of the Executive Committee members must be placed. If by cash, approved vouchers should be attached.
If it is for smaller amounts, records should be made in the petty cash book. Monthly accounts are prepared, discussed, and looked into by an executive committee meeting every month. Annual account statements are audited by an international audit firm. Demonstrate your warmth, your compassion. Oh, Aking, so that has given you a brief idea. This particular video was produced by the US group of supporters. There are also people who have been active for many years in Australia. That's where he first started getting equipment. This is most of it's used equipment, which is hospital beds and things like that. I'm going to show you another very hopefully a short video clip again where the Hamdru himself speaks. He was interviewed in Australia. අපේ ආරාධනය පිළිඅරගෙන අද අපේ මැදිරියට පැමිණ සිටිනවා ශ්‍රී ලංකා ජාතික රෝහලේ රෝහල් සේවා මණ්ඩලයේ අධ්‍යක්ෂක ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍ය රජවැල්ලේ සුභූති ස්වාමීන් වහන්සේ. අවසරයි. ස්වාමීන් වහන්සේ අපිට පළමුවෙන්ම පැහැදිලි කරලා දෙන්න මේ ශ්‍රී ලංකා ජාතික රෝහලේ තිබෙන මේ රෝහල් සේවා මණ්ඩලය කියන්නේ මොකක්ද? ඒ වගේම මේ රෝහල් සේවා මණ්ඩලය සමග ඔබ වහන්සේගේ තිබෙන සම්බන්ධතාවය. රෝහල් සේවා මණ්ඩලය කියලා කියන්නේ ජාතික රෝහල තුළ ඉන්න නේවාසිකව ඉන්න රෝගීන්ට උදව් කරන්න හදලා තියෙන ආයතනයක්. නැති බැරි අසරණ රෝගීන්ට. ඒතර මේකේ ආරම්භය වෙන්නේ අවුරුදු 40 විතර කලින් පරම පූජනීය අග්ගමහා පණ්ඩිත මණ්ඩිහි පඤ්ඤාසිය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසකත්වයෙන් පන්වල විපස්සී හාමුදුරුව බම්බලපිට වජිරාරාමයේ ඉඳලා පටන් ගත්ත වැඩසටහනක්. උන්වහන්සේ බොහොම පොඩියට පටන් අරගෙන පින්නපාත කරගෙන ඇවිල්ලා Taman ලැබෙන දේ රෝගීන්ට දීලා රෝගීන්ට සෙත්පතන වැඩ පිළිවෙල පටන් ගත්තේ. හැබැයි ඒක දැන් මේ වෙනකොට අපි ගොඩාක් දියුණු කරලා ද උන්වහන්සේලා දිනම ජීවතුන් අතර නැහැ. නමුත් රෝහල් සේවා මණ්ඩලයේ රජයේ පිළිගත් පුණ්‍ය ආයතනයක් හැටියට 1984 ඉඳලා වැඩ කරගෙන යන්නේ. ඒ අනුව දැන් මේ වෙන විට මුළු රෝහලටත් රෝහල වටා තිබෙන පරිවාර රෝහල් වලටත් උදව් කරන ආයතනයක් බවට පත් වෙලා තිබෙනවා. මීට අවුරුදු 6කට 7කට කලින් සිට මම එහි අධ්‍යක්ෂකවරයා හැටියට පත් කරලා තියෙනවා මහර්ගම සිරිජෝ වාජින ඥාන ධර්ම ආයතනයේ. මගේ වාක්‍යෙම තිබෙන්නේ මේ අවශ්‍ය කරන සම්පත් සොයා ගැනීම, අනිත් අය දැනුවත් කිරීම, ඒ වගේ මේක පින්කමක් හැටියට සහ හොඳ සත්පුරුෂ යුතුයකම් හැටියට රෝගීන්ට උදව් කරන මේ වැඩසටහන සඳහා පුළුවන් තරම් සත්පුරුෂයන් මේක වටා ඒක රාශී කර ගැනීම. ඒ වගේම ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේලා නිකුත් කරලා තියෙන කුඩා වීඩියෝ පටයකින් මම දැක්කා මේ ඔබ වහන්සේලාගේ මේ රෝහල් සේවා මණ්ඩලයෙන් ඉතා විශාල සේවයක් කරලා තියෙනවා. මේ රෝගීන් බලා ගැනීම විතරක් නෙමෙයි ඒ රෝගීන්ට අවශ්‍ය උපකරණ සැපයීම විශේෂයෙන්ම ආබාධිත අයට මේ උපකරණ සැපයීම වගේ ඒ ගැන සුළු විස්තරයක් කරන්න වහන්සේ. ඇත්තම ක්‍රම දෙකකට අපි උදව් උපකාර කරනවා. එක පැත්තකින් රෝහලේ නේවාසිකව ඉන්න අසරණ රෝගීන්ට. මොකද ජාතික රෝහල කියලා කියන ගොඩාක් දුෂ්කර පළාත් වලින් මේ එන රෝගීන් ඉන්න රෝහල, මහ රෝහල. ඒතර ඒ ඇත්තෝ සමහරට සති ගණන් මාස ගණන් රෝහලේ රැඳී සිටිනවා. ඒ කාලෙද උන්ට නැති බැරි අයට සහ බොහොම දුර බැහැරලින් එන අයට අවශ්‍ය කරන මූලික අවශ්‍යතා සබන් කැල්ලේ දත් බුරුසුවේ ඉඳලා ඒව ලබා දීමත් මහ රෝහලේ නැති සමහර බෙහෙත් සහ පරීක්ෂණ පිටින් කරන්න වෙනවා. ඒතර ඒවා කරන්න උදව් උපකාර කිරීමත් ඒ වගේම එහෙම ඉන්න රෝගීන්ට රෝද පුටුවක්, කිහිලිකරු වෙනත් අවශ්‍යතා ඇතනම් ඒවා අපි හොයලා බලලා රෝගීන්ට ලබා දීලා රෝහලෙන් පිටත් කරලා එවන්න වැඩ පිළිලක් තිබෙනවා. ඒ වගේම රෝහලේ යම් අඩුපාඩුවක් තියෙනවා නම් සමහර රෝහල ඇඳන් වෙන්න පුළුවන්, රෝද පුටු වෙන්න පුළුවන්, ට්‍රොලි වෙන්න පුළුවන්. අපිට ඒවා රෝහලේ අඩුපාඩුකම් හොයලා බලලා අපේ රෝහලත් රෝහල අවට තියෙන රෝහල සහ අපි සමහරට ලංකාවේ දුෂ්කර පළාත්වල තියෙන රෝහල වලට පවා අපිට දැන් උදව් කරන්න පුළුවන් හැකියාව තිබෙනවා. ඒකට අවශ්‍ය කරන්නේ මේ සඳහා සම්පත්තියෙන් තියෙන රටවල් වලින් අපිට පුළුවන් නම් මේවා එකතු කරලා අපිට එවන්න අපිට ඒව හොඳට බෙදා දෙන්න පුළුවන් ඒ ක්‍රමවේදය අපි හදාන තිබෙනවා.
ස්වාමීන් වහන්සේ ශ්‍රී ලංකාවේ ජාතික රෝහල කිව්වම මහා විශාල රෝහලක්. ඉතින් මේ මම හිතන්නේ ඔබ වහන්සේලාගේ මේ සේවා මණ්ඩලයෙන් මේ වෙනකොට කී දෙනෙක් පමණ සේවය ලබාගෙන තියෙනවද? මම කැමති අර ලබාගෙන තියෙනවට වඩා දැන් කරගෙන යන දේ තමයි වැදගත් වෙන්නේ. හොඳයි. ඇත්තෙන්ම ඇඳන් 5000ක් විතර තියෙනවා අපේ රෝහලේ. ඒතර බාහිර රෝගියන්සින් දවසකට 6000ක් විතර ප්‍රතිකාර ලබා ගන්න තැන. ඒතර අවශ්‍යතා අපි හොයලා බැලුවාම දවසකට අපේ ආයතනය 40000කට වැඩි පිරිසක් පරිහරණය කරනවා අපේ මහ රෝහල. ඒතර ඒ අයගේ පොදු අවශ්‍යතා තියෙන රෝහලේ ඕනෑ තරම්. ඒතර අපි රෝහලේ උදව් කරන ක්‍රමවේද හදලා තිබෙනවා. ඕනෑම වාට්ටුවක අසරණ කෙනෙක් ඉන්නවනම් අපෙන් උදව් ගන්න පුළුවන් ක්‍රමයක්. ඒතර මුළු රෝහලේ ඕනම තැනක ඇස් රෝහල, දත් රෝහල, දසොයිස රෝහල සහ ජාතික රෝහල තුල කොතැනක හරි අසරණ කෙනෙක් ඉන්නවනම් ඒ තොරතුරු අපිට එන ක්‍රමවේද අපි හදලා තියෙනවා. ඒතර ඔවුන්ගේ ඉල්ලීම අනුව සමහර විටක උදාහරණයකට ගත්තොත් මාසෙකට කිහිල්කරු 100ක් විතර අපිට ඕන. පිටි පැකට් 400ක් විතර මාසෙකට ඕන. ඒ වගේ විශාල ප්‍රමාණයක අවශ්‍යතා අපිට තිබෙනවා. ඉතින් අපි ඒවා අරගෙන තමයි මේ රෝහල පුරා අර අපි එකතු කරලා බෙදාගෙන යන්නේ. අවශ්‍යතාවය වාට්ටුවෙන් අපිට දැනුම් දුන්නාම ඒ අවශ්‍යතාවයට අපි බඩු ලබා දෙන ක්‍රමයක් අපි හදලා තියෙනවා රෝහල තුළ. හොඳයි. එහෙමනම් ඔබ වහන්සේගේ මේ ඕස්ට්‍රේලියානු චාරිකාවේ අරමුණ ගැන විස්තර කරන්න. හරි හොඳ වැදගත් ප්‍රශ්න. මොකද මම මේ රට ආවේ ගිය මාසේ මාර්තු මාසේ පර්ත් වලින් පටන් අරගෙන සෑම නගරයකටම වගේ ගියා. ධර්ම දේශනාවකුත් කරලා ඉන්න අවසානයේ මම මේ විනාඩි 20කින් 30කින් ප්‍රසන්ටේෂන් එකක් කරා පහදලා දෙනවා මේ අපි මේ සාකච්ඡා කරන සේවාව. මොකද ගොඩාක් අයගේ හිතවල සැකයක් තියෙන්න පුළුවන්. අපි දෙන ආධාර හැබෑටම රෝගියෙකුට යනවාද? ඒ හැබෑටම අපි මුදලක් දුන්නොත් ඒ මුදල මොන වගේ සමිතියකටද මේක යන්නේ? ඒ සමිතියෙන් හරි නිවැරදිව මේ මුදල් හරි කල්පනාකරණය වෙනවද? එහෙනම් ඒක නිවැරදි කරන්න නම් අපි බොහෝ දැනුවත් කරන්නට අවශ්‍යයි. ඒ නිසා අපට ලැබෙන අපේ ආයතනයේ රෝහල් සේවා මණ්ඩලයේ රජයේ පිළිගත් පුණ්‍ය ආයතනයක්. ඒතර මේ ඔඩිට් කරන්නේ අතරම KPMG කියන ලංකාවේ ප්‍රධාන ආයතනයක්. ඒතර අපේ ආයතනය තුළ ලැබෙන හැම දෙයක්ම මුදලකට සහ භාණ්ඩයකට අපි රිසිට්පත් නිකුත් කරනවා. ඒ නිසා මේ කාරණාව දැනුවත් කිරීම අවශ්‍යයි. ඒතර තමයි මේ රටේ ඉන්න ඕන කෙනෙකුට අපිට උදව් කරන්න හිතෙන්නේ. ඒතර ඒ නිසා අපි අවශ්‍ය කරන දැනුවත් කිරීම කරන්න තමයි මේ ගමන ඇවිල්ලා මේ හැම නගරයකම ධර්ම දේශනා පවත්වමින් පින්වන්ත දායක මොකද මම දන්න මේ රටේ ඉන්න හැම කෙනෙක්ම විවිධාකාර විදිහට අපේ රට උදව් කරන රටට ආදරය කරන අය මේ රටේ ඉන්නවා. ශිෂ්‍යත්ව වෙන්න පුළුවන්, සුනාමි වැනි කරදර වලින් පස්සේ වෙන්න පුළුවන්. නොයේක් ආබාධ වලට පත්තර හොයා නැති බැරි තැන් හොයා උදව් කරන පිරිසක් මේ ඕස්ට්‍රේලියාව පුරා ඉන්නවා. ඉතින් ඒත් හරියට වෙනත් රටවලට වඩා මේ රටේ ඉන්නට ලොකු ආදරයක් තියෙනවා. අපි ලංකාව ගැන හිතන බව මට පේනවා දැනෙනවා. මේ ගමන තුළ දැක්කහම ලොකු උනන්දුවක් ඇතිලා තිබෙනවා මේ රෝහල් සේවාව ගැන අහුවාම ඕන කෙනෙකුට එකතු වෙන්න පුළුවන් කියන අදහස තියෙන හින්දා. ඒ දැනුවත් කිරීම තමයි මගේ මේ චාරිකාවේ අරමුණ. මම හිතන්නේ ස්වාමීන් වහන්සේ දැනුවත් කිරීමේ වැඩසටහන වලට ශ්‍රී ලාංකිකයන්ට පුළුවන් ශ්‍රී ලාංකික නොවන සහභාගී කරගන්න නේ ස්වාමීන්. හරි තාම වැදගත්. මොකද අපි මේ උදව් ලබන අය අපි දන්නේ කවුද කියලා. බෞද්ධද, හින්දුද, ඉස්ලාම්ද අපි දන්නේ. මොකද ඒ රෝහල් වාට්ටුවෙන් නැති බැරි කෙනා හොයාගන්නවා. අපේ කාර්යාලයට වාර්තාව ලැබුණාම අදාළ භාණ්ඩ එතන නිකුත් වෙනවා. මම අපි කරන්නේ පුළුවන් තරම් මේ රට වටා ලෝක වටා ගිහිල්ලා අවශ්‍ය සම්පත් හොයාගෙන ඒ ආයතන ශක්තිමත් කිරීම තමයි මගේ කාර්යභාරය. එතන 5 දෙනෙක්කින් යුක්ත වූ කාර්ය මණ්ඩලයක් පැය 24ම සේවයේ නිරතව ඉන්නවා. ඒ නිසා මේ රටේ ඉන්න ඕනම කෙනෙකුට මේ රටේ හෝ මේ විදේශිකයන් අපේ ආයතන විදේශිකයන්ට ගොඩක් උදව් කරනවා. ඉතින් මේ රටේ ඉන්න යාළුවන් හිතවතුන් මේකට එකතු කරගන්න පුළුවන්. ජාති ආගම් ભેදකින් තොරව. හොඳයි ස්වාමීන් වහන්සේ, දැන් ඔබ වහන්සේලා මේ කරන මහා පුණ්‍ය සේවාවට කොහොමද කැමති කෙනෙක් සම්බන්ධ වෙන්නේ? බොහෝ අංශවලින් පුළුවන්. එක පැත්තකින් මේ දැනුවත් කරන එකත් අපිට සම්බන්ධීමක් නේ වගේ ඔය අතන්ට තියෙන ශක්තියන් සම්බන්ධ කරගෙන හිතවතුන් එකතු කරගෙන අපේ රෝහලට අපි තුමු මේ රටේ තියෙන භාණ්ඩ එකතු කරලා ඕන අපේ රටේ වන්න උදව් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි අරමුදල් වලට උදව් කරන්න පුළුවන්. තව අපි වැඩ පිළිලක් හදාගෙන යනවා කැමති කෙනෙකුට අපේ රෝහල් සේවා මණ්ඩලයේ සමාජිකත්වයක් ලබා ගන්න. ඒතර මේ සමාජිකත්වය ලබා ගැනීම තුළින් අපි ළඟ අපි තොරතුරු හම්බ වෙනවා අපි මේවට කැමති අය කවුද කියලා. අපි එකපාරටම දන්නේ නැහැ මේකට උදව් කරන්න කැමති අය නැද්ද කවුද කියලා. ඒ කැමති අයගේ තොරතුරු ඊමේල් අපි ළඟ තියෙනවා නම් අපිට එයාට මේක දැනුම් දෙන්න පුළුවන් ඊමේල් වලින්
මේ උදව් අපිට අවශ්‍යයි කියලා. ඒ වගේම රෝද පුටු කිහිලිකරු වැනි දේවල් අපිට ලබා දෙන්න පුළුවන් ලංකාවේ ඉන්න අයව දැනුවත් කරලා මේ අපිට රෝහලට ඒවා ගෙනලා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේවා සංවිධානය වෙලා අපිට බොහෝ අපිත් එක්ක සාකච්ඡා කරලා බලලා අවශ්‍ය උදව්පකාර කරන්නට පුළුවන්. ඒ වගේම වෙබ් අඩවියක් තිබෙනවා nirodhaya.org කියලා. ඒ වෙබ් අඩවිය හරහා ගිහින් එතන ඇතුලේ මේ මෙම්බර් කෙනෙක් වුණාට පස්සේ ඒකෙදී හොයාගන්න පුළුවන් ඔබට මොන වගේ කෙනෙකුට උදව් කරන්න පුළුවන් කියලා ඕන්න. මේ ගැන වැඩි විස්තර සඳහා අමතන්න. Thank you, Arsha. ඊළඟ slide එක පොඩ්ඩක්. So all these video clips were done a couple of years ago, well, at least well before the pandemic. So now they are focusing fully in supporting the pandemic. Apparently the situation is so bad that the Hamudro and the other workers had to move out of the hospital premises because they are at risk directly there. So, but they are continuing the work from elsewhere as normal. And this is one of the posters that they have put out, giving all the information, which I will put on the Vihara WhatsApp. If I can have the next slide, please, Anusha. So anybody wants to find out further information, if you just Google Hospital Services Council, Sri Lanka, that website provides enough information. I will, as I said, I'll put the post on the Vihara WhatsApp group, or please at any time contact me personally. I'm in touch with the Hamdru and the people who are working for him there. So I can forward any queries. So if you want to make any donations, either funds or at some other stage equipment, please get in touch. Or you can even contact us through the Vihara WhatsApp group or any means. So thank you very much. So that is the first part, that the very important message that I wanted to convey, because the Hamdru in fact contacted me only a few days ago, perhaps I think so about a week ago, and we have recently been in touch. So thank you very much for that. And so hopefully this is a very worthy cause. I'm sure our actions will have very good results. So please pass on this message and contribute as much as you can. So brings us to our main discussion forum today. And if I can get the slide, Roshan, next one. So the discussion today will be is titled how do we gain full benefit of the Dhamma? Now we have, our Dhamma, the Hamsisila Vadasatthana, we have had, 53 sessions, the 53rd being today. We have learned a huge amount, covered a lot of topics and details. But this is the first time we are actually having a Dhamma Sakaccha. So, Sinhaleng Paripurna Dharma Bodhe, Labiya Hakibaniye Keseda, how do we gain the full benefit? We know we listen to the Dhamma a lot. Now, of some of us, I know quite well, make good use of the YouTube Dharma Deshana, so at our leisure. But thank you so much for everybody taking the time to join us today, which is a live discussion. But simply by listening to the Dhamma, can we get the full benefit? Thank you for the message I've received from Asanga and Sangeeta. Yes, therefore, if I can get on to the next slide, please, Arusha. So now, yes, this is a kind of an apology. I am only going to, so what we thought was we will initiate, at least try it out this time, a discussion session
We are going to begin, if you remember last time, we had a very similar title, and we started, our Bhantes gave us extremely important points and gave us 3 Dhammadeshanas, and we have benefited from that. But we started to talk about certain things, but we could not engage fully in that. So I am going to initiate the discussion, continuing from some of those things that we had prepared for last time. Now, I have to say, I'm not a Hamdro, I'm not a Dhamma scholar, I'm not anybody, I'm just somebody who has an interest in learning more. And now the point about learning is also very, very important. I have a background in research, I have a background in teaching, so I'm hoping that my viewpoint is purely based on that aspect. So I have to say my Dhamma knowledge is very limited, and we have the good fortune of having our learned Bhantes who will guide us. And I humbly, as I say, these are, whatever I am going to present are not things that I'm going to say to people as if I'm somebody preaching Dhamma or saying Dhamma. It's only presentation for discussion. So I would humbly request everybody to participate actively, and let's benefit together. This, I don't know how people can see it. This is just the last slide, the thing that we came on to. So I would like to spend just a little bit of time, hopefully reasonably enough time. So I don't know whether it is clear to everybody. Can everybody read it? Or I'm hoping, since we showed this slide last time, another column has crept in. Then what I want to say is that Hamdune make a tangling information අරගෙන තමයි මම මේක හදලා තියෙන්නේ. ඒ කියන්නේ මේකේ තියෙන සමහර කාරණා හරි වෙන්න පුළුවන්, සමහර කාරණා වැරදි වෙන්න පුළුවන්. මේ ටේබල් එක in fact Arosha, can you just quickly move on to the other next slide and come back to this one? No, the following one, I think. No, I'm sorry. We'll have to go back to that slide. I have to say that personally, I really don't like in Mamame YouTube's. I have seen so many slides, so many tables, charts, diagrams, arrows going this way, that way. Actually, I personally dislike that, but as a way of teaching, I don't think you do justice to Buddha Dharma, Buddha's teaching, by trying to use diagrams to explain it. So the reason why I'm doing this here is purely to initiate some discussion, because I'm not trying to teach anybody. I'm not trying to, this is just a starting point for discussion with people. So the information I've gathered from various places is, now if you look at the horizontal colored bands, these are seen as stages in following the Dhamma. With the light blue one right at the end is the achievement, perhaps not so much nirvana as I understand, it is some stage of achievement. So we primarily start with the first pinkish line right at the top, which is the learning and remembering. What we do is we get to learn and remember. I think we went over this last time quite well. So I have got the Dhamma learning right in the benefit for the people who were not there last time. Dhamma learning is on the far end, right-hand corner, and a similar activity of learning is learning to cook. So just like learning the names of ingredients, we learn various Dhamma terms and some gathas. And then just like learning recipes,
when you are in the first week of your learning to do cooking. And people initially learn various groupings such as the 37 Bodhipachika Dharma. So learning a lot of words, and now the issue is that some of us, including myself at times, and I am no different from any of the people here, but I have just, because I'm retired, I had a bit more time to look into this and produce tables, etc. So we all tend to do this, learning all these names of various things, and I know some people actually love this. I mean, there is no harm in doing that. What does happen is that there is a real benefit in knowing all this, but there's also a drawback in that people can get stuck in that mode of learning names, and they get excited about learning all this. And some people, when they go to learn Abhidhamma, they are, it's completely extensive, and people can get really stuck in that slot. So my idea, my proposal, or my thesis at the moment, or the suggestion, is that we need not only to learning the Dhamma technique, wordings, and the technicalities, and is in itself not going to help us unless we move down the stages, which the next one is the application of what we learn. That means, how do you apply what you learn? If you learn about, for example, the 4 Brahma Viharanas, you need to try and practice that and get benefit. And actually, it's a bit like initial cooking experience, and getting it, having a go at doing it, and you gain experience, a practical knowledge. So there are, on the far left-hand corner, it's the educational aspect, what kind of things you learn out of that. And so this experiential learning is very important, because for any activity, unless you go ahead and do it, including learning science, you have to do practicals, otherwise you don't learn really. So that is the my proposition is that there are some, I'm not saying that everybody, but there are a lot of us, including myself, and we get stuck right at the first stage of learning so much, but perhaps not so much in going on to the application stage, and getting a personal experience, and nothing can replace that. Of course, the other two stages are the reflection stage, which is so important, and for those people who are in professionals in any career. Sorry, I'm just trying to get my notes. In any career, you have continuous professional development, CPD, and an essential part of CPD is learning to reflect, reflective analysis of how well have I done, what are the drawbacks, how can I improve. So, and that is a key part of this process of learning the Dhamma and progressing in the Dhamma as well. I have put in there, it's being aware of experiencing the calmness. So this is really once the Samatha Bhavana, where you are experiencing, and then I think in the initial stages you can reflect, not necessarily while doing it, but maybe afterwards. So
awareness of the types of ingredients. So this is try to give some similarity there. Then, of course, a crucial part is analysis. So once you've gone through the process of right at the beginning, knowing the words and technical terms, then to the application, then to look at how you applied, was it successful, how could I improve? And then while you are reasonably proficient, able to do this meditation, such as Vipassana meditation, this is equivalent to the analysis stage where you are reflecting on the body, and as Bhantes will explain to us, are the 4 Satara Satipatthanas. So it's a critical analysis, and even in the cooking analogy, it's a critical analysis of overall. Yes, please go ahead, Darosha. Please join in, and I've nearly completed what I had to say. Please contribute. Thank you, Uncle. It's yeah, very helpful and useful summarization of these different Dhamma, well, this different journey in learning the Dhamma. As you were speaking and kind of thinking through what you were saying, I just wanted to share a reflection, a thought that came to me, which is the importance of realizing that this is not a strictly sequential or layered way, you know. So it's not like the foundation of the Pariyatti Dhamma, the learning of knowledge has to be perfect or complete in order to proceed all the way to the Bhavanamaya Panya, the Patipatti-based practices, all the way to analysis. And thinking about the analogy of cooking, that made a lot of sense to me, because, you know, even as you're learning to cook, you don't learn all the ingredients or all the recipes in the world before actually, you know, cutting up some ingredients and putting them in a pan. You have to taste them and reflect on the flavors of them and understand what you're doing right and what you're doing wrong. So in a very similar way, it's very important to realize that, you know, once you have some basic knowledge and understanding, you have to move on to the application, reflection, and analysis, because without that, you well, you can just get stuck in one place, and also there is no real development of skill. So development of skill needs to go alongside the development of knowledge. So yeah, I just wanted to share that. Thank you. Absolutely crucial and important point. I wonder whether Ape Hamdru Bhantes, you would like to make some comments on that. Based on what has just been said, what I would like to say is the Buddhist practice is something that the recipe that you have used, like in cooking, the Dhamma as well, is to taste it. It is not to go to critical analysis. We have to be very careful not to use any crude scientific method into the Buddhist way of understanding, realization. If you can understand that concept is different from reality, Buddhism is for reality, not for the concept. But in the formal sense, when you see from the scientific point of view, if you keep that mold, then you'll have distractions to understand, I mean, to realize, because Buddhism is a self-realization project. The ingredients you use for a particular thing, you need to know, but not to analyze and go on and on until you come to a scientific way of acceptance. So even in understanding the mind or meditation, Buddhism is not an analytical point of psychoanalysis, not like that. Certain psychoanalytical trends can help us to a certain extent only, but not from the Buddha's point of view.
Like if we take from the Dhammapada, there are two very interesting verses in this process. One is how you realize the value of the Dhamma is when you cook a curry. I take this illustration so that it suits your menu style of understanding Buddhism. The Buddha says, Jivha suparasanyata. The tongue only knows the taste. And then in the other verse, he says, Dabbi suparasanyata. The spoon doesn't know the taste of the curry. How beautiful you see these two examples. We don't need to go to very deep analysis. Our simple handbook of Buddhism, Dhammapada, gives you all these answers if you look into carefully. I give two illustrations now. If you take the Venerable Sariputta as a layman, he went to, came across the most Venerable Assaji, out of the 5 monks who became enlightened. And he asked him, who is your teacher? What do you learn from your teacher? Can you tell me? And Venerable Assaji said, look, I just am a novice, new person to the Dhamma. I know very little. By that time, Sariputta seemed to have known more than Assaji. But Assaji, listening to the Dhammacakka Sutta, also he was not enlightened. And later he got enlightened after the Anatta Lakkana Sutta. So you understand, out of the 5 ascetics, only one could be enlightened. Just listening to the Dhamma doesn't mean you become enlightened. So the next sutta of Anatta Lakkana had to be taught so that looking at the most crucial and difficult aspect of understanding what is no soul is not so easy. Because many profess, okay, we don't believe in the soul, but in their own self, they believe in the soul. They don't say so, technically. So we have to be very careful. And also the Venerable Ananda have learned all the sutras from the Buddha. He didn't become enlightened at all until the Buddha passed away also. And then he was questioned in the first council. He was punished also by the monks. And he had to become enlightened before the council was held, as the history says. That is not what the Tripitaka says. We don't know whether he was enlightened even at the time. So we got to understand, learning concepts, gathering ideas technically is not the way. The way is an effortless way of inner awakening that comes by great understanding and self-experience. Thank you very much. Thank you, Hamdane, for that very useful, very informative information. අපේ සීලසුමන හාමුදුරුවන්ගෙන් පොඩි ප්‍රශ්නයක් මේක ගැන අහන්න තියෙනවා. මේ අපි මේ සම්හාමුදුරුවන්ගෙන් දෙනමගින්ම මේ දැන් මේ කොලම් දෙකක් තියෙනවා අපේ දැන් පරියත්ති ප්‍රතිපත්ති සහ ප්‍රතිවේද කියලා. ඉතින් ඒ තුන ඒ කියන්නේ අර ඉගෙනීමයි ඒක putting it into practice. පරියත්ති කියන්නේ ඒක පාවිච්චි කිරීම ඒක වචන හරි නෑ. නමුත් ඒ වගේම අවබෝධය ප්‍රතිවේද කියලා. එතකොට මේ ඔය සුතමය පඤ්ඤා කියන එක ඇත්ත වශයෙන්ම අපි නිකන් හිතනවා දැන් ඉගෙනීම කියන්නේ ඒ සුතමය කියලා කියන්නේ අහන එක නේද හාමුදුරනේ. ඒක එතකොට මේ ඊට පස්සේ මගේ ප්‍රශ්න තියෙන්නේ මේ දැන් අපේ ඉතුරු දෙකම ප්‍රතිපත්ති ප්‍රතිවේද කියන එක ඒවට මේ ඩයග්‍රෑම් එකේ තියෙන විදිහට දැන් ඊට පස්සේ තියෙන චින්තාමය පඤ්ඤා සහ භාවනාමය පඤ්ඤා. එතකොට අර හිතන එකයි භාවනාවෙන් ලැබෙන දැනුමයි මේ විදිහට තියෙන එක ඒකේ මේ ප්‍රයෝජනයක් තියනවද මේ පෙන්නුම් කරලා දින විදිහට නැත්නම් එහෙම නැත්නම් ඒකේ වැරද්දක් තියෙනවද හාමුදුරනේ? ධර්මයට අනුව නම් ඒක වැදගත් වෙනවා. සුතමය ඥානය කියන එක. ඒක තමයි ප්‍රත්‍යඥ පුජ්‍යලයාත් ආර්ය ශ්‍රාවකයාත් බෙදෙනවා ක්‍රම දෙකකට. අසුතවා පුදුජනෝ කියලා ප්‍රත්‍යඥ පුජ්‍යලයා හඳුන්වලා තියන්නේ අල්පශ්‍රුත පුජ්‍යලෙක් ඇටියට. අඩු දැනුමක් අඩු ඥානයක් තියෙන පුජ්‍යලෙක් ඇටියට. නමුත් ආර්ය ශ්‍රාවකයා හඳුන්වලා තියන්නේ සුතවා ආර්ය ශාවකෝ කියලා. ආර්ය ශ්‍රාවකයා කියන්නේ බහුශ්‍රුත පුජ්‍යලෙක්. ඒ කියන්නේ දැනුම වැඩි පුජ්‍යලෙක්.
මේ ධර්මයේ පිළිබඳ තියෙන ඥානය වැඩි පුජ්‍යලෙක්. ඒ නිසා අපි ඒ ශ්‍රුතය කියන එක නැත්නම් බහුශ්‍රුත භාවය කියන එක අවශ්‍යයි. බහුශ්‍රුත භාවය ධර්මය ශ්‍රවණය කිරීමෙන් ධර්මය සාකච්ඡා කිරීමෙන් ඒ බහුශ්‍රුත භාවය ලබා ගන්න පුළුවන්. එතකොට තමයි ධර්මයේ පිළිබඳ ලෝක ස්වභාවය පිළිබඳ අපිට ඒ වැඩි අවබෝධයක් ලබා ගන්න පුළුවන් වන්නේ. ඒක ඊටම වැදගත් වෙනවා බෞද්ධ භාවය කියන එක. හොඳයි එහෙමනම් අපි so I only want to take just to show some couple of other slides. Arosha, can we just very quickly, I have another 10 minutes. I want to, so yeah, this is the idea of I think we came across this, that the way we achieve something is by cyclic reinforcement. This is සීල සමාධි ප්‍රඥා කියන එක මේ කොටස් තුනකට වෙන් කරලා තිබ්බට although they are given as separate ones, it is it's a cyclic thing where you continuously keep improving. Then one of the way when I saw that diagram, what I understood is that you have somebody with some good morality and good behavior, good practice Sila will be encouraged to get into concentration using bhavana, and that bhavana practice. So this diagram kind of reflects what Arosha said, that it is not a linear. In that diagram, you don't go from knowing the basics all the way down to reflection, practice reflection analysis. A good morality will encourage samadhi, that is going into bhavana, and then experiencing and learning from the I expect that samadhi refers to the jhana states. ඒනාට මේ මම ඒකත් අපේ හාමුදුරුවන්ගෙන් පොඩ්ඩක් දැන් තියෙන්නේ මේ දැනගන්න කැමතියි. දැන් ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන නේද මේ සම්මා වායාම සම්මා සති නෑ ඒකත් වැරදුනා නේද හාමුදුරුවනේ. ඉස්සලම කොහොම හරි මේ දැන් සමාධියට එන්න කලින් මේ සතිය තියෙන්න ඕනේ හාමුදුරුවනේ. එතකොට එහෙම නේද හාමුදුරුවනේ? ඔව්. සම්මා සමාධින්නේ එතකොට සතියෙන් තමයි ඒ කියන්නේ මේ අපිට ඒක සමාන කරන්න පුළුවන් නේද හාමුදුරනේ සමත භාවනාවට වගේ ටිකක්. එතකොට මේ අයියා මේ පොඩ අවසර දෙනවාද පොඩි දෙයක් එකතු කරන්න පොඩි වෙලාවක? අනේ හොඳයි කියන්න අනුර. මේ මම අහලා තියෙනවා ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා වීර්ය සති සමාධි ප්‍රඥා කියලා ඉන්ද්‍රියයන් කියනවා කියලා. මේ දැන් අයියා කිව්ව දේ ඉන්ද්‍රියන් කියනවානේ. ශ්‍රද්ධා ඉන්ද්‍රිය, වීර්ය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය. ඒක එක එක්කෙනාට වෙනස් වෙන්න පුළුවන්ද? මෙයාගේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය බලවත්, මෙයාගේ වීර්ය ඉන්ද්‍රිය බලවත්. එහෙමයි ඔය කියන එකයි අපිට කලපන්න කියාවක් තියෙනවද? රෝෂා ස්ලයිඩ්ස් දෙකක් ඉස්සරහට දානවද ප්ලීස්? මේ අංකල් මේ මටත් පොඩි ක්වෙස්චන් එකක් තියෙනවා. මම අනුරගේ ප්‍රශ්නෙන් පස්සේ මේ another one for sorry නෑ ඒක ඩයග්‍රෑම් ඉන්ද්‍රිය go back. ඒක අයට දැන් සමහර අයට සති ඉන්ද්‍රිය බලවත්, සමහර අයට ප්‍රඥා ඉන්ද්‍රිය බලවත්, සමහර අයට ශ්‍රද්ධා ඉන්ද්‍රිය බලවත්. ඇත්තටම ඔය ශ්‍රද්ධා ඉන්ද්‍රිය බලවත් වෙනකොට එක එක අයට මේ achievement ගන්න. මට පොඩ්ඩක් ඔය ඔක්කොම එකතු කරලා පොඩ්ඩක් අපි ඉදිරිපත් කරමු ඔයාගේ ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේලාට. අපි එතන ඉන්න දැනගන්න ඕන හැමදේම. ඒක තමයි. හොඳයි. ඔව්. ඉන්ද්‍රිය ධර්ම පිළිබඳව අවබෝධය ලැබෙන්නේ බුදු කෙනෙකුට. උන්වහන්සේලා ඒ ධර්මයේ දේශනා කරනකොට ඉන්ද්‍රිය ධර්ම හඳුනාගෙන තමයි ධර්මයේ දේශනා කරන්නේ. පුජ්‍යලයන්ගේ එක එක්කෙනාගේ විවිධත්වයක් තියෙනනේ පුජ්‍යලෝ. හරි චරිත වශයෙන් ගත්තත් එහෙමයි,
පුජ්‍යලගේ ස්වરૂපය අතින් ඒක හඳුනාගෙන දේශනා කරනකොට තමයි ඒ ධර්මයේ නියමාකාරයෙන් දේශනා කරන්න පුළුවන් වන්නේ. නමුත් සාමාන්‍ය පුජ්‍යලෙක් අපි දේශනා කරන්නේ එහෙම හඳුනාගෙන නෙවෙයිනේ ඉන්ද්‍රිය ධර්ම. එක එක්කෙනාගේ ඉන්ද්‍රිය ධර්ම එක එක ආකාරයට තමයි වැඩිලා තියෙන්නේ. සද්ධා, සති, සමාධි කියන ඉන්ද්‍රිය ධර්ම. එතකොට අර සීල, සමාධි, ප්‍රඥා කියන තැනත් ඒකත් ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයේ බෙදලා තියෙන ක්‍රම තුනටනේ. ඒක අනුපූර්ව ප්‍රතිපදාව කියලා කියන්නේ සීලය වර්ධනය කරනකොට සමාධිය ඇති වෙනවා. සමාධිය ඇති වෙනකොට ප්‍රඥාව ඇති වෙන විදිහනේ අනුපූර්ව විදිහට පිළිවෙලකට ඒක දේශනා කරපු ප්‍රතිපත්ති මාලාව. ඒ සමාධියට තමයි සමතේ අයිති වෙන්නේ. සමතේ කියන්නේ චිත්ත ඒකාග්‍රතාවනේ හිත එකගමින්නේ. එහෙම. ආම්දුරනේ මේ දැන් මේ ඩයග්‍රෑම් එකේ මේ අදහස් කරලා තියෙන්නේ තරමක් සීලයක් වෙන කෙනෙකුට ඒක උදව් උපකාර වෙනවා සමාධියකට භාවනාවට යෙදෙන්න. එතනින් ගිහිල්ලා ඒ සමාධිය මේ ඥාන වලට වැදගත් නැතත් භාවනා කිරීමට උදව් වෙනවා. භාවනා කිරීමෙන් එක්තරා ප්‍රඥාවක් ලැබෙනවා. ඒ ප්‍රඥාවක් ආවහම එයාගේ ඒ ප්‍රඥා ගුණය නිසා සීල ගුණය තව වර්ධනය වෙනවා පොඩ්ඩක්. එතකොට සීල ගුණය ඒ වගේ මේ රවුමින් ඒක යනවා කියන එක තමයි මේකෙන් අදහස් කරන්නේ. ඒක ගැන ඔව් සීලය තමයි ඒක පදනම. සීලෙන් දියුණුව කරනකොට ඒක සමාධිය දක්වා වර්ධනය වෙනවා. එතකොට මේක පොඩ මෙහෙම සීලයයි ශ්‍රද්ධාවයි දෙකක් නා හඳුරන්නේ. සීලයයි ශ්‍රද්ධාවයි කියන ඔව් දෙකක්. ඒක ශ්‍රද්ධාව කියන්නේ ඒක තුනුරුවන් කෙරෙහි ඇති කරගන්නා වූ අවබෝධය නැත්නම් විශ්වාසයනේ. සීලය කියන්නේ කය වචන දෙකේ සංවරකම. ඒක ඒ සංවරභාවයේ ශික්ෂණයෙන් පටන් අරගෙනනේ සමාධියට එන්නේ. එහෙම. ඊළඟට ප්‍රඥාව ඒ විදිහටනේ තියෙන එක. ත්‍රිශික්ෂාව කියලා කියන්නේ ඒකනේ. ශික්ෂණය කියන්නේ ඉක්මීම. මේ කරුණු තුනට කියන්නේ ත්‍රිශික්ෂා කියලා. එහෙම. අපි තුෂාන්ත මේක ගැනද ප්‍රශ්න තියෙන වෙන දෙයක් ගැනද? මට ඇත්තටම තියෙන්නේ මේ දැන් අපි හිතමුකෝ මොකද මම වෙන දෙයක් ගැන නම් මම මේක තා පොඩි දෙයක් කියලා ඔයා එන්න. ඒකටයි අංකල් අර ඉස්සෙල්ලා කියපර සුතමේ පඤ්ඤා කියන එකට ගැන මේ සම්බන්ධව. හොඳයි. මම මට පොඩි දෙයක් තව ඉදිරිපත් කරන්න තියෙනවා. මම ඒක කරන්නද මේ ඩයග්‍රෑම් එක තියෙන හින්දා අනුර කියපු මේ දැන් පංච ඉන්ද්‍රිය ගැන මේ විශේෂයෙන්ම ශ්‍රද්ධා අනුර මේ එතකොට මේ ශ්‍රද්ධාවයි ඊට පස්සේ තියෙන්නේ ශ්‍රද්ධා වීරිය නේද? වීරිය සීල සමාධි ප්‍රඥා. සති සමාධි ප්‍රඥා. සති සමාධි ප්‍රඥා හරියට. ඔව් හරි. එතකොට මට තේරෙන්නේ ශ්‍රද්ධාව කියන එක ඒක තමයි එතන තමයි ස්ටාර්ටින් පොයින්ට් එක. එතනින් තමයි ඕනෑම කෙනෙකුට දැන් අපේ ලංකාවේ ශ්‍රද්ධාව තියෙනවා. අපි කවුරුත් බෞද්ධ විදිහට හැදිලා ඉතින් පන්සල් පොඩි කාලේ ගිහිල්ලා ඒ ශ්‍රද්ධාව කියන එක අපිට උප්පත්තියෙන් ලැබිලා තියෙනවා වගේ දෙයක්. නමුත් මේ බටහිර රටවල ඉන්න the people who are born here westerners non buddhists something triggers they come across something, they come to an understanding and then ශ්‍රද්ධා happens. ඒ කියන්නේ ශ්‍රද්ධාව ඇති වෙනවා ඒගොල්ලොන්ට. ශ්‍රද්ධාව ඇති වුණාම තමයි මුළු මේකටම එන්නේ. පාර ශ්‍රද්ධා ආවහම ඒ පාර මේ වීරය ගන්නවා මේ ඒගොල්ලෝ මේවා මේ සයිකල් එකට එන්න. එතකොට සති සමාධි ප්‍රඥා. ඔව් ඒකයි මගේ මේ වගේ අර අනුර අහපු ප්‍රශ්නෙට අර සමාධි මේ ශ්‍රද්ධාව කියන එක තමයි බොහොම වැදගත් දේ නේද? ශ්‍රද්ධා. ඒක තමයි මට මේ ආරෝෂත් දාලා තිනවා chat එකේ. මට හිතෙනවා ආරෝෂ කියන එකත් හරි ඒකම තමයි starting configuration of පංච බල ඉන්ද්‍රිය. ආරෝෂ එක කියනකොට හොඳයි. මම කියන්න ඒක මම පොඩ්ඩක් මතක් කරන්නම්. අපි විනාඩි 15කින් මේ ස්වාමීන් වහන්සේලාව මේ රිලීස් කරන්න ඕනේ කියන්නේ. ඉතින් මේ වැඩසටහන අපි නිමාවට කරන්නත් ඕනේ. මොකද උන්වහන්සේලාට තව වැඩසටහනක් තියෙනවා 7ට. අපිට විනාඩි 10ක් තියෙනවා. එහෙම. So the point I was making about the Panchabala Indriya was that, as others have also said, that different people might have a different starting point, a different, before they start on the path of Dhamma, they might start from a point of having, for example, the ability to develop good concentration with no knowledge of Dhamma, the triple gem, or confidence in it, or wisdom. But
the path requires us to then use, if we start with the ability to concentrate well, in order to develop on the Buddha's path and to realize the end of suffering, we have to use that power of concentration to develop mindfulness, develop wisdom, and also to develop confidence, the Shraddha, in the Triple Gem. And it's only through that by achieving a balance between these five, if we're really on the path, these five then balance each other. We don't become imbalanced by going purely on Shraddha, purely accepting things just because it is read or said, or purely on faith. We develop confidence through Shraddha by exercising our concentration, our mindfulness, and our wisdom. So that is my understanding of how the Panchabala Indriya work. And this the training of Sila Samadhi Panya is the vehicle for achieving that balance. That's wonderful. I want to add before you go further. But the three of you who have discussed the matter have looked from 3 points of view. Now, Dr. Ajit's, his diagram says how this interacts, which is also important. It doesn't mean that you must start only from Sila and forget Panya. If you are more into a person of realization than in practice, you could start from semi-Panya, I just say semi, S-E-M-I, and then you may go to Sila. It doesn't matter. It is not a technical approach. It is not a formal education. Buddhism, the realization that comes is an informal education. So you don't have to go step by step. It doesn't mean it is a rigid, fixed, dogmatic way of approach. So one thing depends on the other is what Venerable Asaji told to Venerable Sariputta as a layman. And by the learning the second line of the fourth, before the fourth line, he saw enlightenment. Whatever arises, ceases. Ye dhamma hetu pabhava. Te sang te otu tathagato. Just by that 2 lines. So realization can come before any saddha also. Some confidence, which is important, but saddha itself is not a project for enlightenment. Because the nature of saddha is faith. Faith has the tendency to make people blind. Bhakti is that. This is a Panya Magga, the Buddha's teaching, so we have to be careful. That is why in the Eightfold Path, there is no Samma Sila. It's Samma Ditti. So Ditti is from Panya. Ditti falls into the category of Panya. Samma Ditti is the most important thing, and that is all very well described. Even if you take the Book of Protection, Piritpota, you can find in the Satchivibhanga Sutta how it is described. So we must be careful not to make a rigid, fixed approach just from Saddha only or just from Sila only. If you take the life experience from the Buddha Charita, you find some of them just realize by looking, by perception, by realizing, and that is Samadhi. So we must not have a rigid formula how to do this process from a technical point of view, because it is all practical points of view and experience. Thank you so much, Bhante. That's wonderful reflections. අපේ සම්ප්‍රාම්දුම කියනද නැත්නම් අපේ අරෝෂ මහත්තයා බොහොම මේ අර patience කාන්ති කියන එක අපිට පෙන්නලා දීලා බොහොම මේ හොඳට මේ patiently බලාගෙන ඉන්නවා. අනේ මේ සමාවෙන්න බරක් වුණාට තුෂාන්ත වගේ you please forward your query. Yeah, Uncle. Actually, I think that was very well explained by Arosha. The thing I wanted to ask was so developing the Panya. I mean, without learning about Dhammo Buddhism, yeah, by developing the concentration through various, the different ways of, the learning different subjects or different religions. So you get, many scholars or something. Then you are developing your concentration. And, so can't that be like carried forward to, a way of like, the improving your Panya Indriya?
for example. So say in this, I could have been an atheist, this life, or could have been, the Christian. But I could just, develop my mind, say, there are so many people like that who are excelled in, the different fields of, say, medicine or, engineering or in, philosophy or, but that concentration is not towards Buddhism. Wouldn't that be helpful for us, either in this life or another life, to understand the Dhamma very well? සමිතාන්ද්‍රනේ කරේ. මං හිතන්නේ ඉතින් අවශ්‍ය කරන විග්‍රහයන් ගොඩක් සිද්ධ වුණා. විශේෂයෙන් ඒ ධර්ම සාකච්ඡාව පිළිබඳව ඒ සටහන කොහොමද අපේ ජීවිතේට ධර්මය සාකච්ඡාව ධර්ම ශ්‍රවණය ධර්මය ප්‍රයෝජනයට ගන්නේ අපි බණ අහන ක්‍රමේ තුල යම් වරදක් තියනවාද මෙච්චර බණ අහලත් අපි බණ දන්නවා අපේ ජීවිතේ වෙනස් වුනේ නැත්තේ ඇයි එහෙම නැත්නම් අපිට සමහර අවස්ථාවල ඇයි ධර්මය අපේ ජීවිතයට එකතු වෙලා ඒ සිටුේෂන්ස් වෙනස් වෙන්නේ නැත්තේ කියන අදහස තමයි මෙතනදී සාකච්ඡාවට ගෙනෙන්නේ. එතනදී විශේෂයෙන්ම ධර්මය බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ කරි එකක් නම් ඒ කියන්නේ එළවලුවක් නම් ඒ ධර්මය තුල තියෙන හැන්දට කවදාවත් මේ එළවලුවේ තියෙන හැන්දට කවදාවත් කරි එකේ ගුණය හෝ රසය දැනෙන්නේ නැහැ. නමුත් ඒක දිවට ගැනුණාම ඒක ලුණු ගතිය ඒකේ තියෙන ඖෂධීය ගතිය ඒ වගේම රස ගතිය දිවේ කොටස් අනුව විවිධ ආකාරයට අපිට දැනෙන්න ගන්නවා. ඒ අනුව අපේ මේ අනුර මහත්මයා සිහිපත් කළ පරිදි ජීවිතයට ධර්මයේ එකතු වෙනකොට අර ඉන්ද්‍රිය පහට ඒ ධර්මය දැනෙන්න ගන්නවා. මොනවද මේ ඉන්ද්‍රිය පහ? එක තමයි ශ්‍රද්ධාව අපේ දියුණු වෙනවා. දෙක අපි තුල නැවත නැවත බණ අහන්න ධර්ම සාකච්ඡා කරන්න වීරියක් ඇති වෙනවා. තුන තමයි අපි ඒක සිහියෙන් කරන්නට උත්සාහ කරනවා. ඒ කියපු දේවල් කල්පනාවෙන් නිකන් ආවට ගියාවට නෙමෙයි කරන්න සූදානම් වෙනවා. එතකොට හතරවෙනි එක මේ ඉන්ද්‍රියක් කියලා කියන්නේ අපිට ඇති වෙන අවශ්‍ය අංගයක්. ඒ අංගයක් නැත්නම් අපි අංග විකල කෙනෙක් බවට පත් වෙනවා. මේ අංග විකල භාවයේ ඉන්නේ ආධ්‍යාත්මික ජීවිතයත් එක්ක. එතකොට සමාධිය කියන එක අර තමන් තුළ තියෙන සමතුලිත භාවය, බැලන්ස්, ඉක්වැනිමස්, ඉක්විලිබ්‍රියම් කියන ගතිය නැති වෙලා යනවා. මේ හතර එක්තැන් වුණොත් පමණයි බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරපු ප්‍රඥා නැමැති ඉන්ද්‍රිය දියුණු වෙන්නේ. එතකොට ඒව නැවත සිද්ධ කිරීම තුළ ඒ ඉන්ද්‍රිය පහම ඉන්ද්‍රිය බල බවට පත් වෙනවා. ඒක තවදුරටත් ඉන්ද්‍රියක් බවට පත් වෙන්නේ නැහැ. ඉන්ද්‍රිය ඒක බලයක්. ඒක කියන්නේ පංච බලය කියලා. පංච ඉන්ද්‍රියමයි පංච බලයක් බවට පත් වෙන්නේ. ඒකේ ප්‍රාථමික අවස්ථාවක් තමයි සීල සමාධි ප්‍රඥා කියලා සඳහන් කරන්නේ. ඒ ප්‍රාථමික අවස්ථාව සඳහන් කරන්නේ සම්පූර්ණම ධර්මය හැටියට ගත්තම පරියප්ති, ප්‍රතිපත්ති, ප්‍රතිවේද. පරියප්ති කියන්නේ අපි නැවත රීසර්ච් කරලා කියවලා ඉගෙනගෙන අහුම්කම් දීලා කරගන්නා අවබෝධය. ප්‍රතිපත්ති කියලා කියන්නේ අපි ඒ කියවපු දේ අපිට පුහුණු කරන්න පුළුවන්ද? අපේ එදිනෙදා ජීවිතයට එකතු කරගන්න පුළුවන්ද? අපේ එදිනෙදා ජීවිතවලදී ඇතිවෙන ගැටලු වලදී අපි කොහොමද ඒක ස්වභාවිකවම ඇතුළත් කරගන්නේ, ඇප්ලයි කරගන්නේ කියන එක. තුන්වෙනි එක තමයි අවසානයේදී අපේ ජීවිතේ ලැබපු ගුණය. මොනවද මේ බණහලා අපිට ලැබුණේ? මොකද්ද අපේ ජීවිතේ වෙනස් වුනේ කියලා ප්‍රතිවේදයක්, ආධ්‍යාත්මික අවබෝධයක් ලබා ගැනීම. ඒකෙදී අර chart එකේ තිබුණු ඉතිරි කොටස තමයි මේ අපි රිසයිට්. අපි නිකන් පන්සිල් පද පහ කියවනවා ගාත ටිකක් හැටියට. පාණාතිපාතා කියවනවා, අදින්නා දානා කියනවා, කාමේසු මිච්ඡාචාරා කියනවා, මුසාවාදා කියනවා, බොරු කියනවා. ඒ වගේ අපි රිසයිට් කරනවා ඉස්සෙල්ලා.
ඒ රිසයිට් කරන එක අපි රිෆ්ලෙක්ට් කරනවා. රිෆ්ලෙක්ට් කරට මදි ඒක අපි ඇනලයිස් කරලා විවිධ පැති වලින් දැන් බුදුහාමුදුරු අනුග්‍රහිත සූත්‍රය කියලා කරුණු 5කින් අනුග්‍රහ කරන්න කියලා. මේක හරියට උදාහරණයක් වශයෙන් කියනවා නම් පැලයක් හිටවපු පමණින් මේ පැලේ වැඩෙන්නේ නැහැ. අපි මේ පැලය ගිහිල්ලා චෙක් කරන්න ඕනේ. නැවත නැවත පරීක්ෂා කරන්නට ඕනේ. මේ පරීක්ෂා කරනවා කියලා කියන්නේ ඒ කොළ බලන්න ඕනේ. ඒක සත්තු ඇවිල්ලාද? ඒකට හිරු එළිය වැටෙනවද? ඊට පස්සේ පස බුරුල් කරලා ඒකට අවශ්‍ය කරන කාබනික ශක්තිය ලැබෙනවද? වතුර දාන්න ඕනේද? පොහොර ටිකක් දාන්න ඕනද? අන්න ඒ ටික තමයි ඇනලයිසිං වලින් ඒක අනුග්‍රහිත සූත්‍රයේදී කරුණු 5කින් අනුග්‍රහ කරන්න කියලා තියෙනවා. Taman දන්න දේ. ඒ අනුග්‍රහය ඇනලයිස් එක නැතුව රිෆ්ලෙක්ෂන් එක ප්‍රයෝජනයක් බවට පත් වෙන්නේ නැහැ. ඒක රිෆ්ලෙක්ෂන් එක හරි රිසර්ච් එක හරි ඇනලයිස් කරන්න නැතුව ස්පෙෂල් මේ විශේෂයෙන්ම ටීචින් වලදීත් කියනවා ඒක සාර්ථක වෙන්නේ නැහැ. ඒ නිසා ඒ ඇනලයිස් කරපු එකේ පරමාර්ථයක් තියෙනවා. නැත්නම් ඇනලයිස් එකේ පමණක් හිරවීම තුල අපිට ජීවණයක් ලැබෙන්නේ නැහැ. ගොඩ දෙනෙක් ඇනලයිස් එකේම ඉන්නවා. ඒක ඇනලයිස් එකේ තුලින් Taman කොන්ෆියුස් ගතියකට යනවා. ඒක Taman ඇටේන්මන්ට් එකක් බවට විස්ඩම් එකක් බවට පත් කරගන්න ඕනේ. එතකොට සාර්ථක ධර්ම ශ්‍රවණයක් සාර්ථක ධර්ම සාකච්ඡාවක් අපේ ජීවිතයට ඇති කරගන්න පුළුවන්කම තිබෙනවා. සාදු බොහෝම වටින අවවාදයක් සහ ධර්ම කාරණයක් උන්වහන්සේ විස්තර කරේ. හොඳයි. දැන් එනම් කාලයත් බොහොම ඉක්මනට ගිය හින්දා අපි අද බොහොම සාර්ථක විදිහට මම හිතනවා මේ වැඩසටහන පැවැත්වුණා කියලා. අපිට තව වෙලාව තිබුණා නම් තවත් හොඳයි. නමුත් අපි මේ වගේ වැඩසටහනක් ඉදිරියට තා තියන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි හාමුදුරනේ. එහෙනම් අපි අනුමೋದනාව කරලා අද වැඩසටහන ඉවර කරමු. තෙරුවන් සරණයි සියලු දෙනාටම. අපි මේ ගත කරන්නේ වෙසක් සතිය තුල නැවත රැස්වීම, නැවත එකතු වීම, ධර්මීය ප්‍රගුණ කිරීම, ධර්ම සාකච්ඡාවන් කිරීම අපේ ජීවිතයට ඉතා වටිනවා. ඉතින් විශේෂයෙන්ම අපිට වටිනාම මාසයක් තමයි වෙසක් මාසය කියලා කියන්නේ. ඒ වෙසක් මාසය තුල විවිධ පින්කම් රාශියක් සංවිධානය කරලා තිබෙනවා. ඒ සඳහාත් සම්බන්ධ වෙන්න කියලා වෙසක් පොය දවසේ බදාදා දිනේ වැටෙන්නේ. එදා උදේ 6:00 ඉඳලා අපි සිල් සමාදන් වීම ධර්මානුශාසනා පවත්වනවා. ඒ වගේම ඊට පසුව ඇතිවෙන සඳුදා ඉරිදා දිනේදී අපිට විශේෂ අටවිසි සම්බුද්ධ පූජාවක් පැවැත්වෙනවා. ඒ සඳහා දායකත්වය ලබා ගන්නට පුළුවන්කම තිබෙනවා. මේ වෙලාවේදී විශේෂයෙන්ම විහාරස්ථානයේ සමග සම්බන්ධ වෙමින් අද සන්ධ්‍යාවෙත් අපිට ධර්මයේ ගැන මෙනෙහි කරමින් ධර්ම සාකච්ඡා කරමින් තුනුරුවන් වන්දනා කරමින් අප්‍රමාණ කුසල ශක්තියක් සිදු කරගන්නට ලොකු භාග්යක් මේ වෙසක් සතිය තුල වෙසක් මාසයේ 3 වෙනි සතිය තුල ලැබුණා. ඒ ලබාගත් කුසල සම්භාරයේ අද දවසේ දායකත්වයේ දරන වෛද්‍ය ශාමලා බණ්ඩාරනායක, වෛද්‍ය අනුර ලියනගේ මහත්මයා මහත්මිය, එවාගේම පුතණුවන් චිරන්තක ලියනගේ මහත්මයා ඇතුළු ඒ පවුලේ සෑම දිනාටම සැලසේවා. ඒ අයගේ ජීවිත නිදුක් නිරෝගී වේවා. හදපු අඩපු දෙමව්පියන්ගේ ජීවිතත් වාසනාවන්ත වේවා. ඉදිරි අනාගත කටයුතු සාර්ථක වේවා. සියලු බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා. විශේෂයෙන් මේ අයගේ ඒකායන බලාපොරොත්තුව තමයි මේ දිනවල කොරෝනා වසංගත උවදුර නිසා බොහොම දුක්බර තත්ත්වයට පත් වෙලා ඉන්න හැම දිනාටම ආශිර්වාද කරන්න සෙත් පතන්න ලංකාවේ එංගලන්තයේ සහ අනිකුත් රටවල අපි දැකලා තියෙනවා. අද දවලෙත් අපිට දාන පූජා කරපු දොස්තර මහත්තයා සිහිපත් කළා කොහොමද මේ සෙත් පිරිත් තුලින් ධර්ම දාන පින්කම් තුලින් අපිට මේ වගේ අවස්ථාවක ශාන්තියක් සලසන්නට පුළුවන්කම තිබෙන්නේ කියලා. මානසික වශයෙන් කරන අපේ ආශිර්වාදය ඉතා බලගතුයි. ඉතින් විශේෂයෙන්ම අද දවසේ මේ බුද්ධ වන්දනාවෙන්, බෝධි පූජාවෙන්, ධර්ම සාකච්ඡාවෙන්, ශාසනාවන්ට ශ්‍රවණය කිරීමෙන් රැස් කරගත්ත කුසල ශක්තිය ආශිර්වාදයක් වෙලා ඒ කොරෝනා වසංගතයෙන් දුක් විඳින සියලු දෙනාටම කායික මානසික සුවය නිරෝගී භාවයේ ආරක්ෂාව සැලසේවා.
දිනෙන් දින වැඩි වී යන අනතුරුදායක ජීවිතවලට අනතුරුදායක ඒ தত্ত্বය විශේෂයෙන්ම ලංකාවේ ඉක්මනින්ම දුරු වෙලා තුනුරුවන්ගේ ආශිර්වාදය දෙවියන්ගේ ආරක්ෂාව සැලසේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි හැම දිනාම ආශිර්වාද කරනවා පින් අනුමෝදන් කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක ශාසනං ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මං පරන්ති ධම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti විනාතේ සමිඤ්ඤතු සාදු 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 හොඳයි අද ස්වාමීන් වහන්සේට මේ අපි වැඩසටහන කලින් ඉවර කරන්න මේ බලාපොරොත්තු වෙනවා එකම දෙයයි මට ආපහු මේ I would like to remind everybody about the first part we did about the Hospital Services Council and if you want anyone wants to know any further information just Google Hospital Services Council Sri Lanka and or kindly get in touch. I'll be more than happy to answer your queries. එහෙනම් අපි අද ස්වාමීන් වහන්සේලා වන්දන ගාථාව පමණක් කියලා වැඩසටහන අවසන් කරනවා. ඕකාස වන්දාමි භන්තේ මයා කතං පුඤ්ඤං ස්වාමිනා අනුමෝදිතබ්බං ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්චයං කමතමේ භන්තේ ඕකාස කමාමි භන්තේ ဒ ුතියම්පි ඕකාස කමාමි භන්තේ තතියම්පි ඕකාස කමාමි භන්තේ ඊළඟ සතියේ මේ වෙලාවටම හමු වෙමු.